අපේ ගම් පළාත ඉස්සර JVP කලබල හොඳටම තිබුණු පළාතක්. ගමේ ඉන්න පරණ මිනිස්සු තවමත් ඒ ගැන කියනවා. ඒ කාලේ හැමදාම වගේ ගමේ තැන් තැන්වල වෙඩි තියපු, පුච්චපු, කපලා කොටලා දාපු මලමිනි දකින්න ලැබෙනවලු. මම දැන් ඔයාලට කියන්න යන කතාවත් මෙන්න මේ කාලෙට සම්බන්ධ කතාවක්. මට මේ කතාව කිව්වේ අපේ ගමේ ජීවත් වෙන දුරින් අපේ නෑදෑයෙකුත් වෙන අවුරුදු 80ක් විතර වයස සියදොරිසුන්නේහි. අපේ ගෙවල් පහු කරලා මීටර් 600ක් විතර යනකොට ගෙවල් දොරවල් නැති පට්ටම පාළු හරියක් හම්බෙනවා. ඒ හරියටම තියෙන්නේ එකම එක පාළු බංගලාවක් විතරයි. පාරෙන් උඩ පැත්තට වෙන්න ලොකු කළු ගල් කුට්ටි එකින් එක තියලා හදපු අඩි 20ක් විතර උස බැම්මකට උඩින් තමයි මේ බංගලාව ඉදි කරලා තියෙන්නේ. සුද්දොන්ගේ කාලේ අපේ මේ මුළු ගමම එකම තේවතු යායක්. දැන් නම් පොඩි පොඩි තේවතු දෙක තුනක් ඇරුණාම අනිත් ඉඩම් ගම්මිරිස්, සාදික්කා, කරාඹු වගේ වගාවන් වලින් තමයි සමන්විත වෙලා තියෙන්නේ. සුද්දන්ගේ කාලේ ඉදි කරපු මේ වෙනකොට ගරා වැටිමින් තියෙන ටී ෆැක්ටරි දෙකක් තවමත් අපේ ගමේ දකින්න ලැබෙනවා. මං අර කලින් කියපු පරණ බංගලාවත් ඔය සුද්දෝ ඉදි කරපු බංගලාවක්. බැලු බැල්මට ජරාවාස වෙලා අමු මූසල පෙනුමක් තිබුණට ඒ කාලේ නම් විශාල තේවතු යායක් මැද්දේ පිහිටි මේ බංගලාව හරි ලස්සනට තියෙන්නට ඇති. සුද්දන්ගේ නිදහස ලැබුණට පස්සේ මේ ඉඩම් බෙදලා වෙන් වෙලා එක් මිනිසුන්ට අක්කර 5, 10, 20 වගේ කොටස් අයිති වෙලා මේක ගමක් වුණා. මං කලින් කියපු බංගලාවයි ඒ බංගලාව පිහිටි අක්කර 20ක ඉඩමයි හේරත් කියලා යමක්කමක් තියෙන පෝසතෙක් මිලදී අරන් තියෙනවා. ඒ හේරතුයි එයාගේ බිරිඳයි එයාලගේ තරුණ නියුන් දියණියන් දෙන්නයි මේ බංගලාවේ තමයි පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ. මං අර කලින් කියපු කලබල තිබුණු කාලේ අපේ ගමේ මිනිස්සු හවස 6න් පස්සේ ගෙවල් වලින් එළියටවත් බැහැලා නැහැ. ගෙවල් අස්සට වෙලා මර බයෙන් ගැහි තමයි ජීවත් වෙලා තියෙන්නේ. මේ කතාව මට කිව්ව සියදෝරි සුන්නහෙට එතකොට වයස අවුරුදු 30ක් විතර ඇතිලෝ. එක දවසක් උදේ සියදෝරි සුන්නහෙ කඩේට යනකොට ගමේ මිනිස්සු ලොකු කලබලයකින් පාර දිගේ දුවනවා. සියදෝරි සුන්නහෙත් ඒ මිනිස්සු ළඟට ගිහින් කලබලේ මොකක්ද කියලා අහලා මේකයි වෙලා තියෙන්නේ. කලින් දවසේ රෑ අර බංගලාවේ හිටිය හේරත් මහත්තයවයි එයාගේ නෝනවයි කපලා කොටලා මරලා දාලා. ගමේ මිනිස්සු දුවන්නේ ඒ බංගලාවට. ඉතින් සියදෝරි සුන්නහෙත් ඒ මිනිස්සුත් එක්ක එකතු වෙලා බංගලාවට ගිහින් තියෙනවා. බංගලාවේ මිදුලේ හේරත් මහත්තයා බෙල්ලට කෙටුව කඩු පාරකින් මැරිලා වැටිලා ඉඳලා. ඒ ළඟම හේරත් මහත්තයාට අයිති ලයිසන් තුවක්කුවත් වැටිලා තිබිලා. ඊට අමතරව ඒ ළඟම අර තුවක්කුවෙන් වෙඩි තියපු පතුරම් කොපු වගේකුත් වැටිලා තිබිලා තියෙනවා. ඊටත් අඩි ගාණක් එහයින් බිම ලේ පැල්ලම් වගේකුත් තිබිලා. බංගලාව ඇතුළට ගියපු සියදෝරි සුන්නහෙට හේරත් මහත්තයාගේ බිරිඳගේ සිරුර සාලෙමෙද වැටිලා තියෙනවා දකින්න ලැබිලා. කැපුම් කෙටුම් පාරවල් ඇඟ හැම තැනම තිබිලා. ඒත් හේරත් මහත්තයාගේ නියුන් දියණියන් දෙන්න ගැන කොයි තරම් හොයලා බැලුවත් කාටවත් එයාලව හොයාගන්න ලැබිලා නැහැ. ඉතින් හේරත් මහත්තයාගේ නෑදෑයින්ටත් දන්වලා ගමේ අය එකතු වෙලා මේ මිනිස්සු දෙන්නගේ අවසන් කටයුතු සිද්ධ කරලා තියෙනවා.
අපේ සියදෝරි සුන්නහෙත් එදා ඔය මල ගෙදර වැඩවලට උදව් වෙන්න ගිහින්. ඒ කාලේ අපේ ගමේ කරන්ට් එක තිබිලා නැහැ. අර බංගලාවේ පිටිපස්සේ හයි කරලා තිබුණු ජෙනරේටර් එකකින් තමයි බංගලාවට කරන්ට් එක අරන් තියෙන්නේ. ඉතින් මල ගෙදර මිදුලේ ගමේ මිනිස්සු එකතු වෙලා රැය පහන් කරන්න ඕන නිසා දාන් ඕමි වගේ සෙල්ලම් කරලා තියෙනවා. ගැහැණු අය තේ හදලා මල ගෙදර ඉන්න අයට පිළිගැන්වීම සහ කෑම ඉවීම වැනි කාර්යයන් වල නිරත වෙලා තියෙනවා. ඔහොම ඉද්දී පාන්දර 3ට විතර එකපාරටම ජෙනරේටර් එක ඔෆ් වුණාලු. දැන් මුළු බංගලාවම කට්ට කරවලයි. ඒ එක්කම එකපාරට බංගලාව ඇතුලෙන් අනේ අම්මේ අනේ තාත්තේ අපිව බේරගන්න කියලා මහා හයියෙන් විලාප තියලා කෑ ගහන කාගේදෝ ගෑනු කටහඬවල් දෙකක් ඇහිලා තියෙනවා. සියදෝරි සුන්නහෙත් ඉනේ ගහගෙන හිටපු ටෝච් එක පත්තු කරගෙන තව පිරිමි දෙතුන් දෙනෙක් එක්ක බංගලාව ඇතුළට දූලා තියෙනවා මේ කලබලේ මොකක්ද කියලා බලන්න. ඒත් බංගලාව ඇතුලේ කිසිම කලබලයක් සිද්ධ වුණ ලකුණක්වත් තිබිලා නැහැ. ඒ අතරේ තවත් කට්ටියක් එකතු වෙලා ඕෆ් වුණ ජෙනරේටර් එක ආයෙත් පණ ගන්නවලා. විදුලි ආලෝකය ලැබුණට පස්සේ සියදෝරිස් මහ අමුතු දෙයක් දැකලා තියෙනවා. මලමිනී දෙක තැම්පත් කරලා තිබුණු තැන ඉඳලා බංගලාවේ පිළිකන්න පැත්තට යනකම් තැන් තැන්වල ලේ පාරක් විහිදිලා තියෙනවා. පිළිකන්නේ මිදුලෙත් ඒ ලේ පාර තේවත්තේ කන්ද දිහාවට විහිදිලා තිබුණලු. සියදෝරි සුන්නහෙට ඒ ලේ පැල්ලම මොකක්ද කියලා බලන්න වත්ත උඩහට යන්න හිතිලා. එතන හිටිය අයට ඒ අදහස කිව්වත් එතන හිටිය හැමෝම අදිමති කරලා තියෙනවා. ඒ කාලේ අපේ ගමේ සිදු වුණ මිනි මැරුම් වගේ දේවල් නිසා ඒ අය එහෙම බය වෙන්නේ නැති. ඒ වගේම ඒ අය සියදෝරි සියටත් තනියම යන්න දීලා නැහැ. එයාලා ආපහු බංගලාව දිහාට එන්න හැරෙනකොටම වත්ත උඩහින් ආයතර විලාප හඬ ඇහෙන්න අරන්. ඒ වෙලාවේ මලගෙදර ආරක්ෂාවට ඇවිත් හිටිය පොලිසිය දෙන්නෙක්ටත් මේ සද්දේ ඇහිලා තියෙනවා. ඒත් එයාලත් තනියම යන්න බය වෙලා. මොකද ඒ කාලේ පොලිස් නිලධාරීන්වත් මරලා තියෙනවා. කොහොම හරි පාන්දර වෙනකම්ම සැරෙන් සැරේ අර විලාප හඬ ඇහුණත් කවුරුවත්ම බලන්න ගිහින් නැහැ. පාන්දර එළිය වැටුණට පස්සේ සියදෝරි සුන්නහෙයි ගමේ තව මිනිස්සු කට්ටියකුයි අර ලේ පාර දිගේ කන්දට නැගලා තියෙනවා. එතනදී දැක්ක දෙයින් සියදෝරි සුන්නහෙත් එක්කම කන්දට නැගපු අනිත් අයටත් හීන් දාඩිය දාලා. කන්ද මුදුනේ තිබුණු ගල් තලාවක් පාමුල තිබිලා හේරත් මහත්තයාගේ එක දුවෙකුගේ මල සිරුරක් හම්බ වෙලා තියෙනවා. ඒ සිරුර සම්පූර්ණයෙන්ම නිර්වස්තරව තමයි තිබිලා තියෙන්නේ. තවත් ටිකක් හොයලා බලද්දී ඊට ටිකක් දුරකින් තිබුණ එරමිනිය ගාලක් යට තිබිලා හේරත් මහත්තයාගේ අනිත් දුවගේ මල සිරුරත් හම්බ වෙලා. ඒ සිරුරත් සම්පූර්ණයෙන්ම නිර්වස්තරව තමයි තිබිලා තියෙන්නේ. මරණ පරීක්ෂණයේදී හෙළිදරව් වුණාලු ඒ සිරුරු දෙකම සමූහ දූෂණයකට ලක් වෙලා කියලා. ඊට අමතරව මේ සිරුරු දෙකම ඒ වන විටත් මිය ගිහින් පැය 48කට වැඩි කියලත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වෙලා තියෙනවා. එයාලා මිය ගිහින් පැය 48කටත් වැඩි නම් කලින් දවසේ ඇහුණු කටහඬවල් කාගේද කියලා සියදෝරිස් උන්නහි 18 කල්පනා කළා. කොහොම හරි සතුටින් දිවි ගෙවපු කාටවත් කරදරයක් නොකරපු හේරත් මහත්තයාගේ පුංචි කැදැල්ල මේ විදිහට එක දවසකින් විනාශ වුණ ගැන නම් එදා ගමේ හැමෝම දුක් වෙලා තියෙනවා. හඬා වැළපිලා තියෙනවා. මං මුලින් කිව්වනේ
හේරත් මහත්තයාගේ මල සිරුර වැටිලා තිබුණු තැන පතුරන් කොපු වගේක් වැටිලා තිබ්බා කියලා. එතෙන්ට ටිකක් දුරින් ලේ පාරකුත් වැටිලා තියෙනවා මිනිස්සු දැකලා තියෙනවා. පොලිසිය ගමේ අය දැනුවත් කරලා තියෙනවා වෙඩි වැදුණු කවුරු හරි කෙනෙක් ගමේ ඉන්නවද කියලා බලලා පොලිසියට දැනුම් දෙන්න කියලා. ඒ කාලේ අපේ ගමේ ඉඳලා තියෙනවා ජුවන් කියලා මැරෙක්. ගමේ හැමෝම මලගෙදර ආවත් මේ ජුවන් ආවේ නැති නිසා ඒ ගැන සැක හිතපු ගමේ මිනිස්සු ජුවන්ගේ ගෙදරට යනකොට උරහිසක් රෙදි කඩකින් වෙලාගෙන බූරු ඇඳට වෙලා කෙඳිරි ගගා ඉන්න ජුවන්ව දැකලා තියෙනවා. මේ ගැන පොලිසියට කිව්වට පස්සේ ජුවන් පොලිස් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. ඒත් ජුවන්ගේ මැර පිටිසේ අනිත් අය ගමෙන් පැනලා ගිහින් කොහොම හරි මේ මරණ සිදු වුණ දවසේ ඉඳලා හැන්දෑ කළුවර වැටුණට පස්සේ ගමේ කවුරුවත් අර බංගලාව පැත්ත පලාතේ නම් ගියේ නෑ. ඒකට හේතුව තමයි ගමේ කීප දෙනෙක්ම නිර්වස්තරව අඬමින් ඉන්න ගෑනු දෙන්නෙක් බංගලාව ඉස්සරහා ඉන්නව දැකලා බය වීම. මේ බය වෙන හැමෝටම මතුරලා නූල් බැඳලා සුව කරලා තියෙන්නේ අපේ සියදෝරි සුන්නහෙගේ තාත්තා. එයාගේ තාත්තා ඒ කාලේ හිටිය සුපිරිම වැඩකාරයෙක්. සියදෝරි සුන්නහෙටත් ඒ හැකියාව ඒ විදිහටම පිටලා තියෙනවා කියලායි අපේ ගමේ කවුරුත් කියන්නේ. ගමේ මිනිස්සුන්ට මේ බංගලාව ළඟදී අත්විඳින්නට සිද්ධ වෙන කරදර හිරිහැර නිසාම සියදෝරි සුන්නහෙගේ තාත්තා මේ ගෑනු ආත්ම දෙක හිර කරන්න හිතලා තියෙනවා. ඒ කාලේ තාත්තගේ ගෝලයෝ විදියට සියදෝරි සුන්නහෙටත් එයාගේ තාත්තා එක්ක ඒ ගමන යන්න සිද්ධ වෙලා. සතියක් විතර වෙහෙස මහන්සි වෙලා වැඩේට අවශ්‍ය කලමනා එහෙම සූදානම් කරගත්තු මේ දෙන්නා එක දවසක රෑ බංගලාවට යන්න පිටත් වෙලා තියෙනවා. බංගලාව කිට්ටුවට යනකොටම සියදෝරි සුන්නහෙට ගෑනු කෙනෙක් ඉකිබින්දෙන හඬක් ඇහෙනවා. බංගලාවේ ගේට්ටුවට පයින් පාරක් වහලා සියදෝරි සුන්නහෙගේ තාත්තා ඒක අරගන්නවා. කොහෙවත් නොයා මගේ ළඟින්ම හිටපන්. වෛරේ මැරුණු ආත්ම අපි හිතනවට වඩා ගොඩාක් බලගතුයි. සියදෝරිස්ගේ තාත්තා සියදෝරිස්ට අන්න එහෙම කියලා තියෙනවා. තාත්තයි පුතයි ගේට්ටුවෙන් ඇතුල් වෙලා මිදුලට ගිහින් පලයව් එහෙම කියලා මහා හයියෙන් වෛරයෙන් ගොරෝසු අමිහිරි කටහඬකින් කෑ ගහන ගැහැණු කටහඬක් ඇහෙන්න අරන් ඒ එක්කම මිදුලේ තිබුණු අඹ ගහක අත්තක් හුළඟකුත් නැතුවම එක පාරටම සියදෝරිස් උන්නහෙලගේ ඇඟට කඩන් වැටිලා. හොඳ වෙලාවට අත්තේ කඳ කොටස වෙනුවට අතු අග්ගිස්ස තමයි මේගොල්ලන්ගේ ඇඟට වැටිලා තියෙන්නේ. ඒ වෙලාවෙම බිමට නැවිලා වැලි අහුරක් අතට ගත්ත සියදෝරි සුන්නහෙගේ තාත්තා මහා හයියෙන් මතුරන්න පටන් අරන්. ඒකම ගේ ඇතුලෙන් යටි කිරියෙන් කෑ ගහන සද්ද. ගේ ඇතුලේ තිබිච්ච බඩු මහා සද්දෙන් පෙරලෙන සද්ද ඇහෙන්න අරන්. මැතිරීම ඉවර වෙනවත් එක්කම සියදෝරි සුන්නහෙගේ තාත්තා ඒ වැලි ඉදිරියට ඉසිමින් ඒ බංගලාවේ දොරෙන් බංගලාවට ඇතුල් වෙලා. එහෙම ඇතුල් වෙලා ගෙනාපු මල්ලකින් අලු වගයක් අරන් මතුරන ගමන්ම බිම අඩි 4.4 විතර කොටුවක් ඒ අලු වලින් ලකුණු කරලා තියෙනවා. ඊටත් පස්සේ සියදෝරි සුන්නහෙවත් ඒ කොටුව ඇතුළට කැඳවලා කිසිම හේතුවකට ඒ කොටුවෙන් එළියට නම් යන්න එපා කියලා කොටුව ඇතුලේ බිම ඉඳගෙන තවත් මල්ලකින් බෝතල් කුප්පි දෙකක් එළියට අරන් ඒ වගේ මූඩි ඇරලා බිමින් තියලා තියෙනවා.
එහෙම ඉන්න ගමන් පහනකුත් පත්තු කරලා ආයෙමත් මතුරන්න පටන් ගන්නකොටම ගෙදර ඇතුලේ තිබුණු බඩු එහෙම ඉබේම පෙරලිලා සියදෝරිස් උන්නැහැලා හිටපු දිහාවට වේගෙන් ඇදිලා එන්න පටන් අරන් තියෙනවා. ඒත් අර අලු වලින් ඇඳපු කොටුවෙන් ඇතුළට ඒ කිසිම දෙයක් ඇවිත් නැහැ. මේ විදිහට පැයකට වැඩි කාලයක් කෙරුණු මැතිරිල්ලේදී අවලස්සන නිර්වස්තර ගැහැණු රූප දෙකක් අර කොටුව ඇතුළට එන්න පොර කනවලු. යටිගිරියෙන් කෑ ගහලා තියෙනවා. කටින් ලේ පෙරාගෙන කොටුව ඇතුළට කඩා වදින්න දඟලන ඒ ගෑනු ආත්ම දෙක දැකපු අපේ සියදෝරිස් උන්නැහි උන් හිටිතෙන් අමතක වෙන්න බය වෙලා තියෙනවා. නමුත් පෙර පිනකට ඒ ෂණේන්ම තාත්තා කියපු දේ ඔළුවට නැගුණු නිසා බය වුණු සියදෝරිස් උන්නැහි ඒ පැත්තවත් නොබලා කෙලින්ම බිම බලාගෙන වෙවුල වෙවුල ඉඳලා මෙහෙ වරෙන් මෙහෙට වරෙන් වෙවුල වෙවුල බිම බලාගෙන හිටපු සියදෝරිස් උන්නැහිට බොහෝම ගැඹුරු පහත් ස්වරයෙන් ඒ විදිහට කතා කරන ගැහැණු හඬක් ඇහිලා තියෙනවා. ඒ දිහාව බලපු සියදෝරිස් උන්නැහිට ලස්සන කෙල්ලෙක් උන්නැහිගේ දිහාට අත දික් කරගෙන උන්නැහිට අඬ ගහනවා දැකලා ඒ කෙල්ලගේ වචනවලට වශී වුණා වගේ සියදෝරිස් උන්නැහිත් හිටපු තැනින් නැගිටලා ඒ දිහාට යන්න පටන් අරන් තියෙන්නේ උන්නැහිටවත් හිතාගන්න බැරි විදිහට. ඒත් ඒක දැකපු උන්නැහිගේ තාත්තා ඉක්මනින් සියදෝරිස් උන්නැහිව පස්සට ඇදලා ඒ එක්කම අලු වලින් ඇඳපු කොටුවේ එක කොනක් කකුලෙන් මකා දාලා ඒ පැත්තට අර මං කලින් කිව්ව බෝතල් කුප්පි දෙකේ කටවල් හිටින විදිහට අල්ලලා තියෙනවා. තප්පර 20ක් විතර සිද්ධ වෙච්ච මේ සිදුවීමේදී සියදෝරිස් උන්නැහි බලාගෙන ඉතිම ඒ ගැහැණු ආත්ම දෙක බෝතල් කුප්පි දෙක ඇතුළට ඇදිලා ඇවිත් ඒත් එක්කම ඒ බෝතල් කුප්පි දෙකේම කටවල් මූඩි වලින් තද කරලා වහපු සියදෝරිස් උන්නැහිගේ තාත්තා අයියෙන් hina වෙලා දැන් ඉතින් යමන් කියලා බංගලාවෙන් එළියට ආවේ සියදෝරිස් උන්නැහිගේ අතිනුත් ඇදගෙනලු. බංගලාවේ ප්‍රධාන දොරෙන් පිට වෙලා එළියට ඇවිත් අර බෝතල් දෙකත් මල්ලක දාගෙන පිට වෙලා යන්න ගියපු සියදෝරිස් උන්නැහිලට එක පාරම පිරිමි කටහඬක් ඇහිලා තියෙනවා. අනේ මගේ අහිංසක දරුවෝ දෙන්න උඹලට කරපු වරද මොකක්ද? ඒ හඬ සියදෝරිස් උන්නැහිට වගේම උන්නැහිගේ තාත්තටත් ඇහිලා තියෙනවා. ඒ හඬ ඇහුණු සියදෝරිස් උන්නැහිගේ තාත්තා ටිකක් වෙලා කල්පනා කරලා මල්ලට අත දාලා අර බෝතල් කුප්පි දෙක අතට අරන් සියදෝරිස් උන්නැහි බලා ඉඳිද්දිම ඒ බෝතල් දෙකේ මූඩි ඇරපු උන්නැහිගේ තාත්තා සියදෝරිස්වත් ඇදගෙන ආපහු ගෙදර එන්න ඇවිත් උන්ගේ පලිය ගත්තාම උන් යාවි. එතකන් මං නැති කාලෙකවත් උඹ උන්ට කරදර කරන්න එහෙම යන්න එපා හොඳද? ඒ එන අතරමඟදී සියදෝරිස් උන්නැහිගේ තාත්තා සියදෝරිස්ට එහෙම කියලා තියෙනවා. ඒ සිද්ධිය වෙලා හරියටම සතියකින් සියදෝරිස් උන්නැහිගේ තාත්තා මිය ගිහින් අන්තිම හුස්ම හෙළන වෙලෙත් උන්නැහිගේ තාත්තා කියලා තියෙන්නේ උන්ගේ පලිය ගත්තම උන් යාවි කියන එකලු. සියදෝරිස් උන්නැහිගේ තාත්තගේ මලගෙදර දවසට පහුවෙනිද පාන්දර අර බංගලාවට පහළ පාරේ තිබිලා ජැකා කියන ජුවන්ගේ ගෝලයෙකුගේ මිනිහක් හම්බෙලා තියෙනවා. ওই විදියට මාස කීපයක් ඇතුළත ගමේ මරණ 7ක් වෙලා තියෙනවා. ඒ මියගිය හැමෝම ජුවන්ගේ සහචරයින් කියලා තමයි සියදෝරිස් උන්නැහි මාත් එක්ක කිව්වේ. ඒත් ජුවන් අතලංගුවේ හිටිය නිසාද කොහෙදෝ අර ආත්ම ජුවන් නිදහස ලබන දවස වෙනකම්ම අර බංගලාව ළඟදී
මිනිස්සුන්ට දකින්න ලැබිලා තියෙනවා. අවුරුදු ගානකට පස්සේ හිරෙන් නිදහස ලැබපු ජුවන් ආපහු ගමට එන අතරෙදි අහමු ලෙස වාහනයකට හැප්පිලා මිය ගිහිල්ලා. එදා ඉඳලා කවදාවත් අර බංගලාව ළඟදී මිනිස්සුන්ට ඒ ආත්ම දෙක දකින්න ලැබිලා නැහැ.